ආයිබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින් අදත් වෙනදා වගේම ඔබ හමු වන මම සජිත් රණසිංහ මම වින්ද්‍යා මාරඹගේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල අභව ප්‍රාප්ත අමාත්‍ය ටොන්ඩමන් මහතාගේ දේහය පාර්ලිමේන්තුවට අවසන් ගෞරවයට ජනපතිත් එක්වේ. තොන්ඩමන් වෙනුවට පුත් ජීවන් නාමයෝජනා ලැයිස්තුවට සීෂෙල්ස් රාජ්‍යයෙන් ආණ්ඩුව කිසිවකුත් ගෙන්වා ගත්තේ නැහැ. ඇමති බන්දුල කියයි. සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක් රජයේ විසින් ටීසෙල් වලින් එක්කෙනෙක්වත් ගෙනල්ලා නැහැ. වෛද්‍ය ප්‍රතිකාර සඳහා 35 දෙනෙක් ආවනේ. ඉන්නකො ඉතින් මම මේක කියනකම්. වෙනස් රටවලින් පැමිණෙන රෝගීන්ගෙන් කොරෝනා වෛරසය සමාජයට පැතිරීමේ අවධානමක්. යම්කිසි විදියකින් ඒ වෛරසය සමාජයට කොතනකින් හරි මිශ්‍ර වෙන්න පුළුවන්. ඉසෙඩ්ඩී ඇලට වැටුණු සද්දන්තයෝ. අභාව ප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අරුමුගන් තොණ්ඩමාන් මහතාගේ දේහය අද පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ආවා. දේහයට රාජ්‍ය ගෞරව දැක්වීම සඳහා ඒ පැයකට ආසන්න කාලයක් එහි තැන්පත් කර තිබුණා. අභාව ප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසී නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාට රාජ්‍ය ගෞරව දැක්වීම සඳහා අද උදෑසන 11:05ට පමණ ඒ මහතාගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ආවා. එහිදී අභාව ප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසී නායක ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියා. ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය අද පස්වරු 2ට කොළඹ 3 මල්පාරේ පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානය වෙත රැගෙන යාමට නියමිතයි. අනතුරුව හෙට කොත්මලේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත දේහය රැගෙන යන අතර ලබන 30 වනදා කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානය වෙත දේහය රැගෙන යාමට නියමිත බවයි අවමංගල්‍ය කමිටුව සඳහන් කළේ. ලබන 31 වෙනිදා ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු නෝවුඩ් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. තොණ්ඩමන් මහතාගේ අභාවය සැලවීමත් සමග වතුකරේ ජනතාව ඊයේ මෙන්ම අදත් සුදුකොඩි ඔසවා සංවේගය පළ කළේ වතු ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට නොනෙක් අරගලයක යෙදුණු තම ආදරණීය නායකයාට ගෞරවය පුද කිරීමක් ලෙසයි. අභාව ප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතා වෙනුවට ඉදිරි මහමැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා ජීවන් තොණ්ඩමන් මහතා ඉදිරිපත් කිරීමට ලංකා කම්කරු කොංග්‍රසය කළ ඉල්ලීම පිළිබඳව ඉදිරි පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ලංකා කම්කරු කොංග්‍රසයේ දේශපාලන මණ්ඩල සමාජිකින් හමුවීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළා. විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී ලංකා කම්කරු කොංග්‍රසයේ දේශපාලන මණ්ඩල සමාජිකයින් ඊයේ සවස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. එහිදී එම සමාජිකයින් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ අභාව ප්‍රාප්ත අරුමුගම් තොණ්ඩමාන් මහතා වෙනුවට ඉදිරි මහමැතිවරණයට ජීවන් තොණ්ඩමන් මහතාට නාම යෝජනා ලබා දෙන ලෙසයි. ජීවන් තොණ්ඩමාන් මහතා නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් මහමැතිවරණයට ඉදිරිපත් කිරීමට පක්ෂය ගෙන ඇති තීරණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී අගය කළ බවද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන්. අග්‍රාමාත්‍යවරයා ලංකා කම්කරු කොංග්‍රස් දේශපාලන මණ්ඩල සමාජිකයන්ට දැනුම් දී ඇත්තේ එම ඉල්ලීම සම්බන්ධයෙන් අදාළ ඉදිරි පියවර ගන්නා බවයි. මෙම අවස්ථාවට ලංකා කම්කරු කොංග්‍රසයේ දේශපාලන මණ්ඩල සමාජිකයන් වන ඩී මති යෝගරාජා, එම් රොමේශ්වරන්, ඒ.පී. ශක්තිවේල් ඇතුළු පිරිසක්ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් සහ පක්ෂ මහලේකම් සාගර කාර්යවසම් යන මහත්වරුන් එක්ව සිටියා. අපි පක්ෂේ උදේ මේ රැස් වුණා රැස් වෙලා
අපේ පක්ෂයේ සභාවෙන් රැස් වෙලා තොණ්ඩමන් ඇමතුමා නුවරඑළ දිස්ත්‍රික්කයේ අපේක්ෂ විදියට හිටියා. ඒත් නුවරඑළ දිස්ත්‍රික්ක එක. එතුමාගේ කුරපාඩුවට අපේ පක්ෂයේ තීන්දුවක් කරා අපේ නායකතුමාගේ පුතා ජීවන් තොණ්ඩමානව ඒත තනතුරකට පත් කරන්න ඒ අපේ පක්ෂයේ තීන්දුවක් කරලා අද අපි අගමැතිතුමාට ඒ ලිපියක් බාර දුන්නා. දිවංගත නායක සෞම්‍යමුතු තොණ්ඩමාන නැති වුණාන් පස්සේ අවුරුදුකින් පස්සේ තමයි අපේ පක්ෂේ නායක තෝරලා ගත්තේ. ඒ වගේම අපේ පක්ෂයේ කිසිදු ප්‍රශ්නයක් නැහැ. අවුරුද්දක් නෙවෙයි දෙක වුණොත් අපේ පක්ෂයේ සමගින් අපි තීන්දුවක් ගන්නවා කවුද සභාපතිපත් කරන්න ඕනේ කියලා. ඒ මොකද සෞම්‍යමුතු තොණ්ඩමාන පස්සේ ආරමුතු තොණ්ඩමාන ඇමතුමා වගේ. ඒ වගේම ඊළඟ නායකත් අපි තෝරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඒ හින්දා මේ කටයුතු ඔක්කොම ඉවර වෙච්චන් පස්සේ ඡන්දයෙන් පස්සේ අපේ මහා සභාව රැස් වෙලා අපි මේ පක්ෂ නායක අපි තෝරලා ගන්නවා. මේ අතර ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බාක්ලේ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එහිදී දෙරට අතර ද්විපාර්ශ්වීය ආර්ථික සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. ඉන්දිය මහකොමසාරිස්වරයා මෙහිදී සඳහන් කර ඇත්තේ COVID-19 වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙලට ඉන්දිය රජය සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පැසසුම ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට හිමිවන බවයි. මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ආගමික සබඳතාවන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පවසා ඇත්තේ ඉන්දියාවේ කෞතුකාගාරවල තැන්පත් කර ඇති බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බෞද්ධ සිද්ධස්ථාන වෙත යොමු කරන්නේ නම් ලෝකවාසී බෞද්ධයින්ට එම ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීමටත් පුද සත්කාර කිරීමටත් අවස්ථාව හිමිවන බවයි. පවතින COVID-19 වසංගත තත්ත්වය හමුවේ ඉදිරියේදී ඇතිවන ආර්ථික අවපාතයට සහ ආර්ථික ගැටලු සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව හොඳ අවබෝධයකින් සහ එකඟතාවකින් කටයුතු කිරීමටද මෙහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබෙනවා. COVID-19 රෝගීන් 150 දෙනෙකු ඊයේ දිනේ වාර්තා වුණා. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත COVID-19 රෝගීන් සංඛ්‍යාව 1469ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙරටින් හඳුනා ගැනුණු COVID-19 රෝගීන් 1469 දෙනාගෙන් 727 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන්ගෙන් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 732ක්. තවත් පුද්ගලයන් 75 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක COVID-19 ආසාදිත බවට සැකපිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා. COVID-19 වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව 10ක්. ඊයේ වාර්තා වූ රෝගීන් 150 දෙනාගෙන් 97 දෙනෙකුම කුවේට් සිට දිවයිනට පැමිණි පුද්ගලයන්. තවත් රෝගීන් 53 දෙනෙකු නාවික හමුදා සමාජිකයින්. මෙවන විට විදේශගතව සිට පැමිණ නිරෝධායනයේ වෙමින් සිටියේදී පුද්ගලයන් 288 දෙනෙකු COVID-19 රෝගීන් ලෙස හඳුනාගෙන තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථානවලින් දේශීය වශයෙන් හඳුනාගෙන ඇත්තේ 68 දෙනෙකු පමණයි. වැලිසර නාවික හමුදා කඳවුරේ වාර්තා වෙන රෝගීන් ඉදිරියටත් අපිට තව ටිකක් වාර්තා වෙවි. නමුත් ඒ ඉතාමත්ම ඉක්මනින් ක්‍රමක්‍රමයෙන් අඩු වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද ඔවුන් ඉතාමත්ම හොඳට නිරෝධායනයට ලක් කරලා තියෙන නිසා. ඒ වගේම කුවේට් සිට පැමිණෙන විශේෂයෙන්ම මැද පෙරදිග සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් අතර මේ රෝගය බහුලව අපි දකින්න ලැබෙනවා. මේ ගුවන් ගමන් සැලසුම් කරන්නේ අපේ රටේ නිරෝධායනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසුම් කරමින්. ඒ වගේම තමයි පැමිණෙන රෝගීන් වුණොත් ඒ රෝගීන් සඳහා රෝහල් වල අවශ්‍ය පහසුකම් සලසලා තියෙනවා. අවශ්‍ය වුණොත් තවත් රෝහල් එකතු කරමින් මේ පහසුකම් සැපයීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා. ඒක නිසා මේ තේන තත්ත්වයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට තවම පීඩනයක් නැහැ රෝගීන් වැඩිවීම පිළිබඳව. ඒක පාලනයක් ඇතුව කරන්න පුළුවන් ක්‍රියාදාමයක්. ඒ පාලනය ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. නමුත් අපි අවබෝධයෙන් සිටිය යුතුයි මේ එන අය අතර විශාල ප්‍රමාණයක් රෝගීන් ඉන්නවා. යම්කිසි විදියකින් ඒ වෛරසය සමාජයට කොතනකින් හරි මිශ්‍ර වෙන්න පුළුවන්. ඒ තත්ත්වය වළක්වා ගැනීම සඳහා මේ ක්‍රියාදාමයට සහභාගී වෙන හැමෝම මුළු කාලය පුරාම ඉතාමත් විමසිල්ලෙන් ඒ කටයුතු කරන්න ඕන. මේ අතර විදේශිකයන් 41 දෙනෙකු අද උදෑසන විශේෂ ගුවන් යානයකින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණියා. ඔවුන් නෞකා 3ක සේවය කරන බෙල්ජියම් සහ නෙදර්ලන්ත ජාතිකයින්. එම පිරිස විස බීජහරණයට ලක් කිරීමෙන් අනතුරුව ගාල්ල වරායට රැගෙන යාමට පියවර ගත්තේ නාවික හමුදාවේ මැදිහත් වීමෙන්. අදාළ නෞකාවල සේවය කළ නෙදර්ලන්ත හා බෙල්ජියම් ජාතිකයන් 37 දෙනෙකු අද රාත්‍රියේ එම යානයෙන්ම පිටත්ව යාමට නියමිතයි. රජය විසින් සීෂෙල්ස් රාජ්‍යයේ සිට කිසිදු විදේශිකයෙක් ගෙන්වාගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසුවා.
විදේශ වලින් ගෙනීම් පිළිබඳ සමාජ මාධ්‍ය වලින් දෝෂාරෝපණයක් එල්ල කරලා තිබුණා රජයේ සීසෙල් වල 35 දෙනෙක් ගෙනවයි. මේ සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක් රජයේ විසින් සීසෙල් වලින් එක්කෙනෙක්වත් ගෙනල්ලා නෑ. වෛද්‍ය ප්‍රතිකාර සඳහා 35 දෙනෙක් ආවනේ. ඉන්නකො ඉතින් මම මේක කියනකම් සීසෙල් රාජ්‍ය සහ ශ්‍රී ලංකාව අතර අපනයන ප්‍රවර්ධන වැඩසටහන යටතේ දීර්ඝ කාලයක සිට ඒ රටේ රෝගීන් ප්‍රතිකාර ගැනීම සඳහා ලංකාවේ පෞද්ගලික රෝහල් වලට පැමිණෙනවා. ඒ ප්‍රතිකාර ලබන අයගෙන් 35 දෙනෙක් එයා සීසෙල් කියන ඒ රටේම විශේෂ ගුවන් යානයකින් මැයි 23 වෙනිදා ලංකාවට පැමිණලා තියෙනවා. ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන් සහ ඒට උදව් සඳහා පැමිණෙන ඔවුන්ගේ ඥාතීන් විතරයි පැමිණලා තියෙන්නේ. මේ ශ්‍රී ලාංකිකයෝ කවුරුත් නෙමෙයි. ඔවුන් පැමිණිලා මේ රටේ නිරෝධායන කටයුත්තට අනිත් පිරිස දින 14කට යොමු කළා. රෝහල් වලට යොමු කළා. ඒ අතර ගුවන් යානයේ ආපසු යන අවස්ථාවේදී සීසෙල් වැසියෝ 14 දෙනෙක් ආපසු රැගෙන ගොස් තිබෙනවා. ඒ ඔවුන්ගේ රටේ ගුවන් යානයක්, ඔවුන්ගේ රටේ පුරවැසියෝ අපේ රටට විදේශ විනිමයක් දීලා වෙලා බෙහෙත් ගන්න ආපු සෙනඟ. ඉතින් ඒකට අපිට චෝදනා කිරීම සාධාරණ වෙන්නේ නැහැ. ඒ සියල්ලම බරපතල ශෛල කර්ම. ලංකාව නම් මීට ඉස්සෙල්ලා බෙහෙත් දීලා තියෙන්නේ. ඒ බරපතල ශෛල කර්මයක් වෙන අයට තමන්ගේ රටේ ගුවන් යානයක් ඇවිල්ලා බෙහෙත් තරන් යන්න බැරි නම් ලංකාව කවදාක්වත් විදේශවලට විවෘත කරන්න පුළුවන් රටක් නෙමෙයි මේ වගේ දේවල් වලට. අපිට මේ අවස්ථාවේදී අලුත් සියලුම ක්‍රමවේද කල්පනා කරන්නට වෙයි. මේ රටට විදේශ විවාර මුදල් ගෙන්න ගන්නේ කුමන ක්‍රමවේදයද? මොකද එසේ ගෙන්න ගත්තේ නැත්නම් මේ රටේ ජනතාවට අවශ්‍ය කරන දේවල් ගෙනීම සඳහා අවශ්‍ය මුදල් ඇත්තේ නැති වෙනවා. මේ පැමිණෙපු මේ කණ්ඩායම නිරෝධායන ක්‍රියාවලියටත් ලක් වෙනවද? අවශ්‍යම. ඒ කියන්නේ දවස් 14. දවස් 14. ඒගොල්ලෝ තමයි වියදම් දරන්නේ. ඔව් හදිසි ප්‍රතිකාර වලට ආපු කට්ටිය දවස් 14 නිරෝධායනට ලක් කරාම ප්‍රතිකාර ගැනීමේදී ගැටලුවක් මතුවෙන්නේ. ඒකට අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ අයගේ කැමැත්තෙන් ඇවිල්ලා තියෙන රෝහලේ සෞඛ්‍ය අධිකාරීන්ගේ විධිවිධාන. රුපියල් 5000 දීමනා ජනතාවට දෙන්නේ නැති බැරි මේ වෙලාව අසරණ අයට. නොලැබුණ සියලු දෙනාටත් මේ මාසේ නොලැබුණොත් මුදල් වගකීමෙන් සහතික වෙනවා. ඒ මුදල් අනිවාර්යෙන්ම මැයි මාසේ වෙනුනොත් ලබා දෙනවා කියන කාරණය. සමගි ජනබලවේගය යටතේ මහමැතිවරණයට තරඟ වැදීමට නාම යෝජනා බාර දුන් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන් පක්ෂයෙන් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කළේ ඊයේ දිනේදී. මේ පිළිබඳව ස්වර්ණවාහිනී අද දවසේදී පත්තරේ වැඩසටහනට එක්වෙමින් මේ දෙපාර්ශ්වයේම නියෝජිතයින් සිය අදහස් පළ කළා. ඔබතුමාලගේ පාර්ශ්වය පිළිබඳව සජිත් ඇතුළු 102 දෙනෙකුගේ ජාප සමාජිකත්වය අහෝසි කරා. එහෙමයි අද පත්තර වාර්තා කරලා තියෙන්නේ. එතකොට සමගි ජනබලවේගයෙන් ඔබතුමාලා නාම යෝජනා බාර දුන්නා. මේක සඳහා ඔබතුමාලගේ ප්‍රතිචාරය කුමක්ද? මේ වනතෙක් අපිට එහෙම කිසිම ලිපියක් අප වෙත ලැබී නැහැ. සමගි ජනබලවේගය පිහිටෙව්වේ සජිත් ප්‍රේමදාස මැතිතුමා අගමැති අපේක්ෂකයා කරේ. ඒ වගේම මාව මහලේකම් විදියට පත් කරේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවක් අනුව. අද වන විට සමගි ජනබලවේගයේ ඉන්න කාණ්ඩායම් බැලුවොත් පහුගිය ආණ්ඩුවේ හිටපු මන්ත්‍රීවරු 107 දෙනාගෙන් අපේ මිත්‍ර පක්ෂත් එක්ක 80 දෙනෙක් ඉල්ලන්නේ සමගි ජනබලවේගය. 15ටත් අඩි ගාණක් තමයි කියන්නේ එක්සත් ජාතික පක්ෂ කල්ලියෙන් ඉන්න. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉන්න 69 දෙනාගේ 40කට වැඩි ඉන්නේ සමගි ජනබලවේගය. ඔය අහනවා එතකොට කොහොමද මේ කෘත්‍යාධිකාරී මණ්ඩල තීන්දුව ගන්න? දෙපාර්ශ්වයම කියනවා චෝදනා එල්ල කරනවා ඩීල් තියනවා කියලා ආණ්ඩුවත් එක්ක. ඇත්තටම ඩීල් තියෙන කාගේද? මේ රටේ ජනතාව ඩීල් තියෙන කාගේද කියලා දන්නවා. තමන්ගේ හොරකම් වහගන්න, චෝදනා වහගන්න කටයුතු කරනවා. මේ වෙලාව කැමති වෙන්නේ නැහැ එච්චර මේවා ගැන කියන්න. මේ කාරණාවේ දෙපැත්තක් තියෙනවා. ඒ දෙපැත්තම අපි සඳහන් කිරීමක් කරන්න ඕනේ. මේ මොහොතේ අපිට සම්බන්ධ කරගන්න පුළුවන්කම තිබෙනවා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු උපනායක රවි කරුණානායක මහතා හිටපු ඇමතුමනි. මොකද්ද මේ කාරණාව? එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් දැන් සමගි ජනබලවේගී හිටපු අය ඉවත් කිරීමට ලිපි යවන්න, සමාජිකත්වය අහෝසි කිරීමට මේ තකහනේ ක්‍රියාමාර්ගයක් ගත්තේ ඇයි? ජාතික පක්ෂය කියන්නේ එක පක්ෂයක්. ඒකත් එක්ක සම්ද කරන්න තීන්දුව කරාම එක පක්ෂය තමයි තිබෙන්නේ. නමුත් මෙතන යම් විදිහකින් වැරදි මතයක් ඉදිරිපත් කරලා තිබෙනවා. අධිකාරී මණ්ඩලයේ පූර්ණ අනුමැතිය සහිතව කටයුතු කරනවා කියලා. පූර්ණ අනුමැතිය ලබා නැති නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. මේ පැත්තෙන් කියන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත්ත තීන්දුවක් අනුවයි ඔවුන් මේ ක්‍රියාමාර්ගය ගත්තේ කියලා. මෙතන ඒ පැත්තත් මේ පැත්තත් නෑ. එක පැත්තක් තමයි එක්සත් ජාතික පක්ෂය. එතන බොහොම ඍජුව මේ සම්බන්ධ සාකච්ඡා කළා. ඒ සාකච්ඡාව කඩා වැටුණා. අධිකාරී මණ්ඩලයේ පූර්ණ අනුමැතිය සහිතව සහ නායකතුමාගේ අවසරත් එක්ක තමයි ගන්න අවශ්‍ය වන්නේ. ඒ නිසා තමයි මෙතන මේ වගේ දෙයක් ඇති වෙලා තියෙන්නේ. ඒ වගේ විතර නෙමෙයි ලකුණ. ඒ සම්බන්ධ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මෙන්න මේ එක්සත් ජාතික පක්ෂ කියන්නේ නිකුරුනේ ඕන තැනකට ගිහිලා දෙයක් කරන්න අවසර ලබා ගැනීම නොවේ. නමුත් මන්ත්‍රීතුමනි ඔවුන්ගේ චෝදනාව බහුතරයේ ඉන්නේ ඔවුන් සමගින්
ඊළඟ මැතිවරණයේදී අතේ ඇඟිලි ගන්නටත් වඩා අඩු මන්ත්‍රී සංඛ්‍යාවක් එන බව එජාපයේ දන්නා නිසා මෙවැනි ක්‍රියාමාර්ග ගන්නවා කියලායි සඳහන් කරන්නේ. මං හිතන විදිහට අපි මෙවැනි දේවල් ඇති වුණාම අපි වැටෙන්නේ ජනතාවගේ තුරුලට තමයි. ජනතාවගේ තීන්දුවක් ගනිවි ඒක සම්බන්ධයෙන් වෙනින් අය උත්තර දෙන්න අවශ්‍යතාවයක් නැහැ. මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම කිසිසේත් අත්හිටුවීමක් සිදු නොකරන බව COVID-19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ස්වර්ණ වාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වමින් යුද හමුදාපතිවරයා සඳහන් කළේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේදී මෙරට වෙසෙන ජනතාවගේ සුභසිද්ධිය ගැන සිතා කටයුතු කරන බවයි. අද වන විට ඔබතුමන්ට මොන වගේ වටපිටාවක්ද මේ රෝගීන් වාර්තා වීම සම්බන්ධයෙන් මොනවද දැනගන්න ලැබෙන්නේ? ඔව් ඒ කියන්නේ දැන් අද වෙනකොට කියන්නේ ඊයේ මධ්‍යම රාත්‍රී වෙද්දී ඔබ දන්නවා ආසාදිතයන් සංඛ්‍යාවක් ලැබුණා විශේෂයෙන්ම 150ක් දක්වා ලංකාවේ මෙතෙක් වාර්තා වෙච්ච වැඩිම සංඛ්‍යාව. නමුත් මේකට දැඩි ලෙස කලබල විය යුතු නැහැ. මේ සියලු දෙනාම හමුවන්නේ නිරෝධායන මධ්‍යස්ථානයකින්. ඊයේ හමුණු සංඛ්‍යාවන් එක්ක බැලුවම ඊයේ පිටරටවල වලින් චෙන්නයි වලින් ආපු 5 දෙනෙක් ඒත් එක්කම කුවේට් රාජ්‍යයෙන් පැමිණි 92 දෙනෙක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් හමුණු 53 දෙනෙක් හැරට තමයි 150 ගණන් හැදෙන්නේ. මේ මාස දෙකක තුනක කාල සීමාවකට ලංකාවේ සමාජය තුලින් හමුණු සංඛ්‍යාව වෙලා 406ක් පමණයි. ඊට අමතරව අපි දන්නවා 682ක් නාවික හමුදාවේ අයවලුන් ඉන්නේ අපගේ විරෝධාර රණවිරුවන්. ඊටු සංඛ්‍යාව එන්නේ පිටරටවල වලින් පැමිණි කට්ටිය මේ දක්වා 380ක සංඛ්‍යාවක් වාර්තා වෙනවා. 380 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් පිටරට එද්දලා එද්දිම කොවිඩ් සමග පැමිණලා මෙහිදී ආපු පළවෙනි ටෙස්ට් එකේම කොවිඩ් ආසාදිතයන්ට හොයාගත්තා. දැන් යුද හමුදාපතිතුමනි ලංකාව ගැන කතා කිරීමේදී අපි සඳහන් කරන්නේ මේ මෙරටින් වාර්තා වන COVID-19 රෝගීන් විදිහට. අපි අද උදෑසන පත්‍රයේ වැඩසටහන වගේ තේ පිළිබඳව කතා බහට ලක් කරා. යුද හමුදාපතිතුමනි දැන් 1500කට ආසන්න සංඛ්‍යාවක් ලංකාවෙන් වාර්තා වුණත් ශ්‍රී ලංකාවෙන් රෝගීන් වාර්තා වෙලා තියෙන්නේ ඊට වඩා බොහෝ සෙයින් අඩුයි. මොකද විදේශගතව සිට මෙරටට ගෙන්වා ගන්නා ලද බොහෝ පිරිසකට මේ COVID-19 රෝගී ආසාදනය වී තිබුණා. මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ පැහැදිලි කිරීමක් අවශ්‍යයි. ඔය 1468ක් කියලා සම්පූර්ණව ඉතින් ඇත්තටම අපි ඒ ගණන් වලින් නෙමෙයි යා යුත්තේ. මම දැන් අපි මනස හදා ගන්න ඕනේ රට ඇතුලෙන් කීයක් ඉන්නවද නාවික හමුදා ක්ලස්ටර් එක අපි බලා ගන්න හමුදාවෙන් ඊට අමතරව පිට රටින් එන කණ්ඩායම් මොකද්ද කියලා. ඉතින් ඇත්තටම පිට රටින් එන කණ්ඩායම් නිවැරදි කිව්වා වගේ ඇත්තටම සියලුම අයවලුන් දැනගත යුත්තේ සමාජයෙන් එනවද කියන එක තමයි රටේ ජනතාවට ඉතාමත්ම වැදගත් වෙන්නේ. මොකද සමාජයෙන් අපිට ලෝකයේ සිටීමේදී අපේ රටින් කීයක් හමුුණාද කියලා වැටෙන්නේ අපේ ගණයට වුණාට අපිට වුණාට අවංකව මේ කට්ටිය පිට රටවල වලින් හැදිලා තිබ්බු කට්ටිය. ඉතින් ඒක අපිට කියන්න බෑ. ඒක හින්දා අපිට ගණන් ගන්න බෑ කියලා අපි ගණන් ගන්නවා. දැනට අර කිව්වා වගේ 406 දෙනෙක් පමණයි නාවික හමුදා හැරුණම රට තුල ඉන්න 406යි ඒ හමු වෙලත් දැන්ට දින 28ක් පමණ ගත වෙලා තිබෙනවා. නමුත් පිට රට වලින් තව කවද ගේන්නේ? කී දෙනෙක් ගේනවද? ඒ ගෙන තාක්කල් අපිට සමහරලාට නිරෝධායන මධ්‍යස්ථාන තුලින් අපිට කොවිඩ් ආසාදිතයන් හමු වෙන්න පුළුවන්. ඒ ගණන් එකතු වෙන්න පුළුවන්. අපි රටේ ජනතාව ඇත්තටම බලාගෙන ඉන්න ඕන රට තුල සම්බන්ධයෙන්. ඉතින් රට තුල දැන්ට අපි පාලනය කරලා තිබෙනවා. යුද හමුදාපතිතුමනි ඇතැම් අය අපෙනුත් කතා කරලා අහනවා මේ අපේ ඥාතීන් ඉන්නවා විදේශගතව ඉන්නවා. ඔවුන් කවදද ලංකාවට ගෙන්නා ගන්න මේකට ජනාධිපතිතුමා කොහොමද කටයුතු කරන්නේ? මේ බලන් ඉන්න ආදරණීය ජනතාවට ඔබතුමා ඒ සම්බන්ධයෙන් පොඩි පැහැදිලි කිරීමක් කරොත් ඔවුන් අයගේ අයටත් ලංකාවට එන්න පුළුවන්. ඒ ක්‍රමවේදය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඔව් ඇත්තටම ශ්‍රී ලංකා වාසී ජනතාව විදේශ සිටින ලංකාවේ නිල්ලුම් කරපුවාම අතිගරු ජනාධිපතිතුමාගෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජයෙන් කරන ලද ඉල්ලීම් වලට ඇහුම්කන් දීලා තමයි මේ ආකාරයෙන් දැන්ට රටවල් 18කටත් වැඩි සංඛ්‍යාවකින් මෙහාට ගෙනලා තියෙන්නේ. මේ අයවලුන් ගෙන්නා ගැනීමේදී වැදගත්කම තිබෙන්නේ අපි මේ කට්ටිය ගෙනල්ලා රට තුල යම්කිසි අස්ථාවර භාවයක් ඇති කරන්නේ නැති ආකාරයෙන් නෙගෙන්නේ. ඒකින්ද අපි සැලසුමකට ගෙද්දී ප්‍රමාදයක් ඇති පේනවා ඇති. ඉතින් ඒ ප්‍රමාදය ඇති වුණත් අපි ඔවුන්ගේ ආරක්ෂාවට රටේ මෙතෙක්කල් මේක කාගෙන අල්ලගෙන හිටපු ජනතාවගේ ආරක්ෂාවත් බලලා තමයි මේක ගේන්නේ. ඒකින්ද ඉදිරි කාලෙත් මේ ආකාරයෙන් අනිවාර්යයෙන්ම ඔවුන් සියලු දෙනාම සැලසුමකට අනුව රැගෙනීමට කටයුතු කරනවා. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින දෙක තුලද පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳ පැහැදිලි කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා
දිවයින්ට බලපාන නිතිදිග මෝසං කාල පරිච්ඡේදයේ ක්‍රමයෙන් ස්ථාපිත වෙන බව පැහැදිලිව කියන්න වෙනවා. මීට අමතරව අපිට පැහැදිලිව නිතිදිග කොටසේ තියෙන වැසි තත්ත්වය තවදුරටත් අපි අපේක්ෂා කරනවා. ඒ අනුව බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම වගේ සහ වයඹ වගේ පළාත්වල වැසි තත්ත්වය තවදුරටත් අපි අපේක්ෂා කරනවා. තරමක තද වැසි අද දිනේ අපි අපේක්ෂා කරන්නේ මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් පැත්ත, කෑගල්ල, කළුතර, ගාල්ල, මාතර, රත්පුර වගේ තැන්වල තන කිහිපයකට මිලිමීටර් 100ත් 150ත් අතර මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. මීට අමතරව සවස් යාමයේ වෙන හෝ රාත්‍රී කාලයේදී දිවෙනේ ඌව, නැගෙනහිර, පොළොන්නරුව, මුලතිව් වගේ දිස්ත්‍රික්කවල තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවකුත් තියෙනවා. මීට අමතරව සුළං තත්ත්වයේ වේගය සහ රළු වීමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. උත්තරමේ ඉඳන් මන්නාරම හරහා කංකසන්තරුවේ දක්වා තියෙන වෙරළබඩ තීරයට සහ ගාල්ලේ ඉඳන් හම්බන්තොට හරහා මඩකලපුව දක්වා තියෙන වෙරළබඩ තීරවලට ඔබෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු තීරවල සුළං තත්ත්වයේ වැඩි වීම සාමාන්‍යයෙන් සමහර අවස්ථාවල පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. ඊට අමතරව මේ මුහුදු සීමාව රළු වීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. මේ තත්ත්වයේ අඩු වැඩි වෙමින් ඉදිරි දින කිහිපය තුළ විශේෂයෙන්ම 30 වෙනි දින දක්වාම වගේ මේ තත්ත්වය බොහෝ විට දිවෙන තුළ පවතින හැකියාවක් තියෙනවා. කෙටි විරාමයක් ලබා ගැනීමටයි මේ සූදානම. තවත් දේශීය පුවතක් දැන්. ඔව්. මාදුරුවය වනරක්ෂිතෙන් ඉසෙඩ්ඩී ඇලට වැටුණු වනාලීන් දෙදෙනෙකු කිලෝමීටර් 10ක් පමණ දුර ගසාගෙන විත් අරණගන්විල ප්‍රදේශයෙන් නිරුපද්‍රිතව ගොඩ ඒමට සමත් වුණා. අලින් දෙදෙනා බේරා ගැනීමට වනජීවී නිලධාරීන්ගේද සහාය හිමිව තිබෙනවා. මහවැලි ගොවිබිම්වලට ජලය ලබා දීමට සකස් කළ ඉසෙඩ්ඩී ඇල ගලා බසින්නේ මාදුරුවය ජලාශයේ සිට කාසන් වැව දක්වායි. කිලෝමීටර් 57ක දුරක් ගලා බසින මේ ඇලට ජලය පානය කිරීමට එන අලියතුන් වරින් වර ඇද වැටෙනවා. ඒත් එහි පැතිබැම්මේ තිබෙන බෑවුම් ස්වභාවය නිසා ඇලට වැටෙන අලින්ට ගොඩට පැමිණීමට නොහැකි වන අතර එසේ ගසාගෙන ආ අලියතුන් මියගිය අවස්ථාද වාර්තා වුණා. වනජීවි නිලධාරීන් පවසන්නේ වාර්ෂිකව ඉසෙඩ්ඩී ඇලට අලින් වැටෙන අවස්ථා 35ත් 40ත් අතර ගණනක් වාර්තා වන බවයි. ඊයේත් එසේ වනාලින් දෙදෙනෙකු ඉසෙඩ්ඩී ඇලට වැටී තිබුණා. එම අලින් දෙදෙනාද කිලෝමීටර් 10ක් පමණ ගසාගෙන විත් තිබුණා. ප්‍රදේශයේ ජනතාවට දියනෑම සඳහා සකසා තිබූ මේ පඩිපෙළෙන් එම සතුන් දෙදෙනා ගොඩ ගැනීමට මෙසේ උත්සාහ කළා. උත්සාහය අසාර්ථක වූ අතර අලින් තවත් මද දුරක් එසේ ගසාගෙන ගියා. කෙසේ වෙතත් අරණගන්විල විදුලි බලාගාරයේ අසල පඩිපෙළෙන් අලින් දෙදෙනා මෙසේ ගොඩට පැමිණියා. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේදී ස්වර්ණවාහිනී ප්‍රාදේශීය මාධ්‍යවේදී බිමල් ශාමෙන් ජයසිංහ මහතාගේ රාජකාරියට බාධා කරමින් මරණ තර්ජන එල්ල කිරීම හෙලා දකිමින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කළු පටි බැඳ විරෝධතාවක නිරත වුණා. එම අවස්ථාවට දෙවෙනි ප්‍රදේශ රැසකින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් එක්ව සිටියා. ප්‍රාදේශීය මාධ්‍යවේදී බිමල් ශාමෙන් ජයසිංහ මහතා පසුගියදා බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයට ගොස් තිබුණේ නිරෝධායන රෙගුලාසිවලට යටත්ව රාමසාන් උත්සවය සමරන ආකාරය වාර්තා කිරීමටයි. එහිදී ආගමික නායකයින්ගේද අවසරය ලබාගෙන එම තොරතුරු රූගත කර ආපසු පැමිණිමින් සිටියේදී කිසියම් පිරිසක් ඔහු පැමිණි මෝටර රථය වට කර ගනිමින් බැනවැදී මරණ තර්ජනය කර ඇති බවයි පැවසෙන්නේ. හරි මෙහෙම නේ අද දවසේ මේ මොකක් හරි මේ වීඩියෝ එක මොකක්ද තිබුණොත් සමාව වෙන බලන්න ඔවුන්ගේ පහරදීමෙන් ඒ මහතාගේ මෝටර රථයටද හානි සිදු වී තිබුණා. එසේ මාධ්‍යවේදියාට මරණ තර්ජන සිදු කිරීමට එරෙහිව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පිරිසක් ඊයේ නිහඬ විරෝධතාවක නිරත වුණා. ඒ බණ්ඩාරගම නගර මැදේ. මෙම මැර තර්ජනයට එරෙහිව පූර්ව ප්‍රදර්ශනය කරමින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරත වුණා. අපිට දැන් තේරෙනවා මේ අපේ රාජකාරිය නිදහසේ කරගන්න විවිධ බාධක කම්කටොළු ඇති වෙනවා කියලා. බණ්ඩාරගම විතරක් නෙමෙයි අලුතර දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලදී මාධ්‍යවේදීන්ට හිරිහැර වෙනවා. මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම, බැනවැදීම, මැරපාර කිරීම, කරදර කිරීම ඇත්තටම අපි හෙලා දකින්න ඕනේ. මේම වෙන්න දෙන්න බෑ. විටින් විට රට හැම තැනටම වැස්සෙන් ගංගා පිරි ඉතිරී පැවතියත් කණ්ඩලමේ ගොවින්ට නම් ඒ ජලයෙන් පිහිටක් ලැබිලා නැහැ. මේ ඒ ගොවින්ගේ කතාවයි.
මහවැලි අධිකාරිය යටතේ පවතින කණ්ඩලම ජලාශය මේ වන විට පැවති වැසි තත්ත්වය මත පිරී පවතිනවා. වන් දැමීමේ මට්ටමට කණ්ඩලම ජලාශය පිරී පැවතියත් ජලය සැපයීම සීමා කිරීම නිසා වගා කර ඇති බහුභෝග හා විවගා විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇති බවයි ගොවීන් චෝදනා කරන්නේ. හොඳට වැස්ස ලංකාවටම කණ්ඩලංගව පිරීලා මේ වාහන මට්ටමට ඇවිල්ලා තියෙනවා. මිනිස්සු මේ වැහි වතුරෙන් මේ ගොවිතැන් කරලා තියෙන්නේ. මේ වතුර ටිකක් බලාගෙන මේ ගොයියෝ තමයි මුළු රටේම අසරණලා ඉන්නේ. මේ කුඹුර දැන් ඉරිතල්. මේකට වතුර නැහැ. මේකට පොහොර නැහැ. ගොවිතැන් කරලා ජීවත් වෙන මිනිහට වතුර ටිකක් වෙලාවට දෙන්න නැත්නම් ඒකේ කිසිම තේරුමක් නැහැනේ. දැන් මේ වෙලාවට පොහොර ටික නැහැ. එතකොට දැන් මේකට පොහොර ටික නැත්නම් ගොයන් ගහ හැදෙන්න කාලයක් නැහැ. ගොවින් චෝදනා කරන්නේ බලධාරීන්ට 100% ජලය ලබා දීමට හැකියාව තිබියදී 40%ක ප්‍රමාණයක් පමණක් ජලය නිකුත් කිරීම සිදු කරන බවයි. වැස්සට පස්සේ 100% වතුර දෙන්න පුළුවන්. දැන් ඒ කට්ටිය 100% දෙන්නේ නැතුව 140ක් තමයි මේ වතුර දීගෙන යන්නේ. පොහොරයි 100%ක් වතුරයි දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. මේ අතර දඹුල්ල ප්‍රදේශයේ බීලුණු ඇතුළු වගාවන් සිදු කළ ගොවීන්ද ජලය සහ පොහොර නොමැතිකමින් දුෂ්කරතා රැසකට මුහුණ පා සිටිනවා. මහවැලිය දෙන අක්‍රමවත් ජල කෝටය. යල් කන්නේ දෙන්නේ අන්තිම ජූනි විතර. ලූණු වලට ඊට ඉස්සෙල්ලා තවන් දාගන්න ඕනේ. ගොවීන් පවසන්නේ තම වගාවන් විනාශ වී යාමට නොදී සිය ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙසයි. යලිත් කෙටි විරාමයක්. ලයිව් ඇට් 12 අදට අවසන්. මම සජිත් රන්සිංහ. මම වින්ද්‍යා මාරඹගේ. සුබ දවසක්.